ගෞරවනීය ස්වාමින් වහන්සේ කාරුණික පින්වතුනි මීළඟට අපිට ධම්මසංගණී මාතිකා අධ්‍යයනයේදී දැන සිටිය යුතු මූලික කරුණු අතරින් සාකච්ඡා කරන්නට තිබෙන්නේ ඒ මාතිකා පදයකින් ලැබෙන අභිදෙය්‍යාර්ථ ආර්ය සත්‍ය වශයෙන් බෙදී යන ආකාරය දත යුතුයි කියන කාරණය 10 වෙනි කාරණය. මෙතනදී පළවෙනියට අපි පැහැදිලි කරගන්නට ඕනේ ආර්ය සත්‍ය නැත්නම් අරිය සත්‍ය කියන වචනේ තේරුම කුමක්ද කියලා. ආර්ය සත්‍ය යන්න pāli භාෂාවෙන් අරිය සත්‍යයි ව්‍යවහාර වෙයි. මේ ආර්ය සත්‍ය කියන එක තමයි pāli භාෂාවේදී අරිය සත්‍ය කියලා පැහැදිලි කරන්නේ. එතකොට මෙතන වචන දෙකක් තියෙනවා. ඒ තමයි අරිය සහ සත්‍ය කියන වචන දෙක. අරිය කියන්නේ ආර්ය කියන එක, සත්‍ය කියලා කියන්නේ සත්‍ය කියන එක. එතකොට මේ ආර්ය සත්‍ය කියන නැත්නම් අරිය සත්‍ය කියන වචන දෙක අතරින් සත්‍ය කියන වචනේහි අර්ථය මෙම අවස්ථාවට අනුරූපව අපි තේරුම් ගන්නට ඕනේ. එතකොට මෙම අවස්ථාවට ගැලපෙන ආකාරයෙන් නැත්නම් මේ ආර්ය සත්‍ය කතාවේදී සත්‍ය කියන වචනයේ අර්ථය පැහැදිලි කරලා තියෙනවා ක්‍රම දෙකකින්. එකෙන් පළමු වෙන්න තමයි ප්‍රඥා ඇසින් විමසා බලන කල්හි මායාවක් මෙන් විපරීතවද මිරිඟුවක් මෙන් නැති දෙයක් ඇති ලෙසද තීර්ථකයන් කියන ආත්මයක්සේ නොලැබෙන ස්වභාවයක්ද නොවන යමක් වේද එය සත්‍ය හේවත් සත්‍ය නම් වේ කියලා දක්වලා තිබෙනවා. යෝ පඤ්ඤා චක්කුණා උපපරික්කියමානානං මායාව විපරීතකෝ මරිචීව විසංවාදකෝ තිත්‍යානං අත්තාව අනුපලබ්බ ස්වභාවතෝච න හෝති ඉති සච්චට්ටෝ. විභංග අට කතාවේ මේක පැහැදිලි කරනවා සත්‍ය විභංග වර්ණනාවේ. එතකොට මෙතනදී දක්වලා තියෙනවා සත්‍ය නොවන දේවල් වල ස්වභාව තුනක්. ඒ ස්වභාව තුනට විරුද්ධ යමක් තියනවාද ඒක තමයි සත්‍ය කියලා කියන්නේ. දැන් කුසල පදය හා අකුසල පදය කියන එක අට කතාවේ පැහැදිලි කරන්නේත් එහෙමනේ. කුසල කියන පදය පැහැදිලි කරනවා පළවෙනියට කුච්චිතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්දන්සේතිති කුසලං ආදී වශයෙන්. එහෙම පැහැදිලි කරගෙන ඇවිදිලා අර්ථ විකල්ප කිහිපයකින්ම ඉනනතුරුව අකුසල පදයේ විස්තර කරද්දී කියනවා න කුසලා අකුසලා මිත්ත පටිපක්කෝ අමිත්තෝ විය කියලා. මිත්‍රයා කියලා කෙනෙක් ඉන්නවද ඔහුට විරුද්ධ ස්වභාවය අමිත්‍රයා නැත්නම් සතුරා. ඒ ආකාරයෙන් කුසලයේ නොවෙන්නේ යමක්ද නැත්නම් කුසලයට හාත්පසින්ම විරුද්ධ ආකාරය කුමක්ද? අන්න ඒක තමයි අකුසලය කියලා පැහැදිලි කරනවා. එතකොට අකුසලය පැහැදිලි කරන්නේ කුසලයේ ස්වභාවය යම්සේද ඊට හාත්පසින් වෙනස් වූ ස්වභාවය. ඒතර කුසලය මනාකොට අඳුනගත්තාම එයට විරුද්ධ ආකාරය වටහා ගන්න පුළුවන් වෙනවා. ඉන්නේ විරුද්ධ ආකාරයේ විරුද්ධ ස්වභාවය තමයි එතනදී අකුසලය කියලා කියන්නේ. ඉතින් මෙතනදී අසත්‍ය කියන්නේ මොකක්ද කියලා පෙන්නලා තියෙනවා. අන්නේ අසත්‍යයට විරුද්ධ ස්වභාවය කුමක්ද? අන්න ඒක තමයි සත්‍ය කියලා කියන්නේ. ඒකට ප්‍රඥා ඇසින් විමසා බලන කල්හි
මායාවක් මෙන් විපරීතවද යම්කිසි පුද්ගලයෙකු ප්‍රඥාවෙන් නුවණින් දෙයක් විමසා බලනකොට නුවණ මෙහෙයවා බලනකොට ඒ බලන දේ මායාවක් වගේ විපරීතව නොවේ යථා භූත වශයෙන් වැටහෙනවා නම් ඒ කියන්නේ තමන් මායාවකදී වෙන්නේ කරන දේ සත්‍ය වශයෙන් වෙන දේ නෙමෙයි පේන්නේ. අපි ඉස්සරහා සමහර වෙලාවට කඩුවක් කිනිස්සක් ගිලිනවා වගේ පෙනෙනවා. මොකද ඇත්තටම කඩුවක් කිනිස්සක් ගිලින්නේ නෑ. සමහර වෙලාවට තමන් අනුභව කරපු දෙයක් නැත්තම් වෙන කෙනෙක් අනුභව කරපු දෙයක් තමන්ගේ මුයින් නැවත එළියට ගන්නවා වගේ පෙනෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට දැකලා ඇති තොප්පිය තුලින් හාවෝ ඊට පස්සේ පරවියෝ වගේ සත්තු මවලා එළියට ගන්නවා වගේ පෙනෙනවා. හැබැයි යථාර්ථය ඒක නෙමෙයි. ඒක විපරීත ස්වභාවය. අපේ ඇහැට පෙනෙන විදිහ. නමුත් සත්‍ය වශයෙන් යම් ක්‍රියාවලියක් එතන වෙනවද නැද්ද? එතනදී සත්‍ය වශයෙන් ක්‍රියාවලියක් වෙනවා. අර මායාකරු යම් කිසි දෙයක් කරනවා. ඒ කරන දෙයට අනුව තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. නමුත් අපි දකින ආකාරය එහි යථාර්ථය නෙවෙයි. එහි යථාර්ථයක් තියෙනවා. නමුත් පෙනෙන්නේ යථාර්ථය නෙමෙයි. හැබැයි ප්‍රඥාවට කවදාවත් යථාර්ථය මිස මායාව පෙනෙන්නේ නැහැ. මායාව බිඳිලා යථාර්ථය තමයි පේන්නේ. ඒතර ප්‍රඥාවට විමසා බැලුවහම ගෝචර නොවන දෙයක් තියෙනවා නම් ඒක තවදුරටත් මායාවක්ම මිසක් ලෝකේ සත්‍ය වෙන්න පුළුවන් කමක් නැහැ. දැන් උදාහරණයක් හැටියට අපි මේ අභිධර්මය හදාරන නිසා අභිධර්මයේදී අපි කතා කරනවා සත්පුද්ගල ප්‍රඥප්තියක් හා ඒ ප්‍රඥප්තිය ව්‍යවහාරය ගෙනීමට පදනම් වෙන ස්කන්ධ පංචකය නැමැති පරමාර්ථ ධර්ම සමූහය පිළිබඳව යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති ඒවං කන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති කියලා අපි සාකච්ඡා කරනවා. යථාර්ථ වශයෙන් පවතින පංචස්කන්ධය සහ මායාවක් බඳු ඒ ස්කන්ධ පංචකය එකටගෙන ලෝක විවහාරයේදී අපි කතා කරන සත්වයා, පුද්ගලයා, ස්ත්‍රිය, පුරුෂයා, දෙවියා, මනුස්සයා ආදී ස්වභාවය. එතකොට ඒ ස්වභාවය නුවණින් විමසා බලනකොට බිඳී ගිහිල්ලා ඉවත් වෙලා ගිහිල්ලා එතන සත්‍ය වශයෙන් ඇත්තේ ස්කන්ධ පංචකයක් කියලා අපිට වැටහෙනවා. ඒතර ස්කන්ධ පංචකය සත්‍ය වශයෙන් හේතු ප්‍රත්‍යයෙන් හටගත් යමක් හැටියට අපිට වැටහෙන්නේ එතන තිබෙන යථාර්ථවාදී ස්වභාවය නිසා, එතන තියෙන සත්‍ය ස්වභාවය නිසා. එතකොට එන්න ඒ සත්‍යය උඩින් වැහිච්ච යම්කිසි මායාවක් තියෙනවා. එතකොට මායාව ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. මේ මායාව ඉක්මවලා ගිය අවිපරීත ස්වභාවයක් තියෙනවා. ඉන්නේ අවිපරීතත්වය තමයි සත්‍ය. එතකොට අවිපරීත කියන වචනේ අර්ථයත් සත්‍ය කියන එක. විපරීත කියලා කියන්නේ අසත්‍ය කියන එක. ඒ වගේම ඊළඟට සඳහන් කරනවා මිරිඟුවක්
මෙන් නැති දෙයක් ඇති ලෙසද? එතකොට මේ ප්‍රඥාවෙන් විමසලා බලනකොට හරියට මිරිඟුවක් පිළිබඳව යථාර්ථය අවබෝධ කරනකොට අපිට වැටහෙනවා දුරතියා අවරශ්මියත් එක්ක බලනකොට ඈතින් දිය කඩਿੱත්තක් වගේ පෙනුනට සත්‍ය වශයෙන් එතන ඇති දිය කඩਿੱත්තක් නෑ. මෙය මිරිඟුවක් කියන වැරදි අවබෝධයක්, වැරදි වැටහීමක්, සත්‍ය වශයෙන් නැති දෙයක්. එතනත් කියවෙන්නේ ඇත්තටම සත්‍ය වශයෙන් නැති දෙයක් අපිට සිත තුළ මැවී පේනවා. එහෙම අසත්‍ය දෙයක් නෙමෙයි, බොරුවක් නෙමෙයි අපිට වැටහෙන්නේ. එහෙම බොරු නොවන ගතිය, මිරිඟුවක් වගේ බොරුවක් නොවන, අසත්‍යයක් නොවන ගතියක් මේ සත්‍යයේ තියෙනවා. එතකොට අසත්‍යයේ තියෙනවා මිරිඟුවක් වගේ සත්‍ය වශයෙන් නැති බවක්, සත්‍යයේ තියෙනවා එහෙම සත්‍ය වශයෙන් නැති නොවන බවක්. කියන්නේ සත්‍ය වශයෙන් ඇති බවක්. ඊට පස්සේ තීර්ථකයන් කියන ආත්මයක්සේ නොලැබෙන ස්වභාවයක් දෙනවා. එතකොට බුදුදහම තුල දුක්ඛ සමුදය සත්‍ය කියලා කතා කරාම මේ දුක්ඛ සමුදය සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය හැටියට අපිට පරමාර්ථ වශයෙන් ලැබෙනවා. දුක්ඛ ආර්ය සත්‍ය කියලා කතා කරාම දුක්ඛ ආර්ය සත්‍යයක් පරමාර්ථ වශයෙන් තිබෙනවා. චිත්ත චෛතසික රූප කියන මේ ධර්ම හේතු ප්‍රත්‍යයෙන් හට අරගෙන තිතියට පැමිණිලා ඊළඟ ෂණේදී භංගයට පත් වෙනවා. එතකොට මේ ධර්මයන්ගේ හට ගැනීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා පරමාර්ථ වශයෙන්. නිර්වාණය හේතු ප්‍රත්‍යයෙන් හට නොගත්තට ඒ පරම සත්‍යයක් හැටියට, ආර්ය සත්‍යයක් හැටියට අපිට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්කම තිබෙනවා. නමුත් මේ ආත්මය කියන එක එහෙම ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තියෙනවා කියලා කිව්වට ඒ පිළිබඳව විස්තර කරන්න විශාල ග්‍රන්ථ සමූහයක් රචනා වෙලා තිබුණට ඒ පදනම් කරගෙන විවිධ ආකාරයේ ආගම් සංවාදයන් ලෝකෙ බිහි වෙලා තිබුණට, ශාස්ත්‍රවරු බිහි වෙලා තිබුණට ඇත්ත වශයෙන් මේ නිකන් මීදුමක් වගේ. මීදුම ඈත දිහා ඈත ඉඳලා බැලුවාම විශාලව ඝනව වැටුණාට ළඟට ගියාම ඇති දෙයක් නෑ. ඒ වගේ තමයි ආත්මය කියන එක ගවේෂණය කරගෙන මේ පංච උපාදානස්කන්ධය තුල නුවණසින් කිඳා බහින ප්‍රඥාවන්තයෙකුට, යෝගාවචරයෙකුට ආත්මය හම්බ වෙන්නේ නැහැ. හැබැයි මේ පංච උපාදානස්කන්ධය තුල එහි තියෙන ස්වභාව ලක්ෂණ, කියන්නේ ලක්ෂණ, පඨවියේ තියෙන කර්කශ ලක්ෂණය, සිතෙහි තියෙන විඥාන ලක්ෂණය ආදී මේ නාම රූප ධර්මයන්ගේ තම තමන්ට අයිති ලක්ෂණ, ස්වභාව ලක්ෂණ වැටහෙනවා. සත්‍ය වශයෙන් ඒවා වැටහෙනවා. ඒවා තිබෙනවා මේ පරමාර්ථ ධර්මයන්ට ඒ ලක්ෂණ. ඒ රස පච්චුපට්ඨාන පදට්ඨාන සත්‍ය වශයෙන් ලැබෙනවා. ඒ වගේම මෙහි උපාද තිති භංග කියන සංස්කාර ධර්මයන්ගේ උපාද තිති භංග කියන සංකත ලක්ෂණ ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඒ වගේම මේ පරමාර්ථ ධර්මයන්ගෙන් සංකත පරමාර්ථයන්ගේ තියෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ස්වභාවයන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඒවායේ තියෙන දුක්ඛ ස්වභාවය, ඒවායේ තියෙන සමුදය ස්වභාවය, ඒවායේ තියෙන නිරෝධ ස්වභාවය, ඒ වගේ තියෙන මාර්ග ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඒ නිසා ආත්මය වගේ නොලැබෙන දෙයක් නෙමේ, ලැබෙන ස්වરૂපයක් සත්‍ය තියෙනවා. එන ඒක නිසා අවිපරීත සත්‍ය වශයෙන් ඇත්තා වූ
ස්වභාවයේ වශයෙන් ලැබෙනා වූ දෙයක් තියෙනවා නම් අන්න ඒක හඳුන්වනවා මොකක් කියලාද? සත්‍ය කියලා. එහෙම නොලැබෙන විපරීත මිරිගුවක් බඳු වෙච්ච ප්‍රඥාවෙන් බැසගද්දී නොලැබෙන දෙයකට අපි කියනවා බොරුවක්, එහෙම නැත්නම් අසත්‍යයක් කියලා. ලෝක විවහාරයේ අසත්‍යයත් එහෙමයි. සත්‍ය වගේ අපි කියනවා පන පිහිටවල කියනවා කියලා. හරියට ඒ දේ සිද්ධ වුණා වගේ කෙනෙකුට කියන්න පුළුවන්. අහන් ඉන්න කෙනාට ඒක එහෙම්මමයි කියලා හිතෙන විදිහට කෙනෙකුට කතා කරන්න පුළුවන්, කරුණු දක්වන්න පුළුවන්. නමුත් විමසා බලනකොට ඒ සිද්ධ වෙලා නැහැ. ඒ නැහැ. ඒක නිසා අපි කියන එකට බොරුවක් කියලා. විමසන්න කලින් ඇත්ත වගේ පෙනුණා. උත් විමසලා බැලුවාම ඇත්තටම එහෙම වෙලා නැහැ. ඒකට අපි කියන එකට බොරුවක් කියලා. අසත්‍යයක් කියලා. ඒ වගේ තමයි මෙතනත් සත්‍ය කියන එකට විරුද්ධ දේ අසත්‍ය. ඒ අසත්‍ය තියෙන විපරීත මිරිඟුවක් බඳු නොලැබෙන ස්වභාවය නැති අවිපරීත යථාර්ථ වශයෙන් දැකිය හැකි ලැබෙන ස්වභාවයක් ඇතොත් අනේකට කියනවා සත්‍යයක් කියලා. දෙවනියට සඳහන් කරනවා දුක්ඛ ආර්ය සත්‍යෙහි පීඩා කරන බවද සමුදය ආර්ය සත්‍යෙහි හේතු වන බවද දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යෙහි ශාන්ත බවද මාර්ග ආර්ය සත්‍යෙහි දුකින් මුදවන උපාය වන බවද අවිතත භාවයෙන් අවිපරීත භාවයෙන් ආර්ය ඥානයට වැටහෙයි. මෙම අවිතත හේවත් බොරු නොවන බව අන්නාකාරයකට පත් නොවන බව සත්‍ය හේවත් සත්‍ය නම් වේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය ගැන කතා කරනකොට ඒ සත්‍ය ගත්තාම දුක්ඛාර්ය සත්‍ය පීඩා කරන බව, සමුදය ආර්ය සත්‍ය දුක උපදවන්න හේතු වෙන බව, දුක්ඛ නිරෝධ සත්‍ය තියෙන සාන්ත බව, ආර්ය සත්‍ය මාර්ගාර්ය සත්‍ය තියෙන දුකින් මුදවන උපාය වන බව කියන මෙන්න මේ ස්වභාව හතර කවදාවත් බොරු වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. ඒ ආකාරයෙන් පවතිනවා. ඉන්නේ අවිතත භාවයෙන් අවිපරීත භාවයෙන් ඥාණයට වැටෙනවා. ඒක නිසා එන්නේ බොරු නොවන ස්වභාවයට අපි කියනවා සත්‍ය නැත්නම් සත්‍යය කියලා. ඊළඟට තිබෙනවා ආර්ය කියන වචනේ අර්ථය පැහැදිලි කරගන්න ඕනේ අපි. මොකද අරිය සත්‍ය කිව්වහම මේ සත්‍ය කියන වචනේ පළවෙනිට පැහැදිලි කරගත්තා. අරිය කියන වචනේ තේරුම අපි බලමු. අරිය කියන වචනේ තේරුම ක්‍රම හතරකින් ලබා දෙනවා. පළවෙන්න තමයි බුද්ධාදයෝ අරියා පටිවිජ්ජಂತಿ තස්මා අරිය සත්‍යානීති උච්චಂತಿ. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් අවබෝධ කරති කියන අදහසින් අරිය සත්‍ය කියලා අපි හඳුන්වනවා. නැත්නම් අරිය කියලා හඳුන්වනවා. අර කලින් කියපු සත්‍ය ලක්ෂණයෙන් යුක්ත සත්‍ය හතර කවරෙක්ද අවබෝධ කරන්නේ? බුදු පසේබුදු මහරහතන් වහන්සේලා කියන ආර්යයන් වහන්සේලා. මෙතන අරිය කියන්නේ මේ බුදු පසේබුදු මහරහතන් වහන්සේලාට මේ මහෝත්තමයන් වහන්සේලාට නමක්. ඒ මහෝත්තමයන් වහන්සේලා අවබෝධ කරනවා කියන අර්ථයෙන් මෙම සත්‍ය හතරට අරිය කියලා කියනවා. ඊපස්සේ අරියස්ස සත්‍යානීති අරිය සත්‍යානි. තුන් ලෝකවාසී තත්වයන් අතරින් තථාගතයන් වහන්සේම ශ්‍රේෂ්ඨ නිසා ආර්ය නම් වේ. ඒ තථාගතයන් වහන්සේගේ සත්‍ය අනාදහසින් අරිය නම් වේ. මේ තුන් ලෝක ධාතුවේ ආර්ය කියන නම ලැබෙන්නේ ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේගේ සත්‍ය කියන අදහසිනුත් අරිය සත්‍ය කියලා කියනවා. ඊළඟට දක්වනවා
ඒතේසං අபிසම්බුද්ධත්තා අරිය භාව සිද්ධිතෝ අරිය සත්‍යානි. ඒවා ඒ කියන්නේ මේ කියන ආර්ය සත්‍ය හතර ප්‍රතිවේද කිරීමෙන් යම් කිසි පුද්ගලයෙක් සෝතාපන්න ආදී ආර්ය භාවයට පත්වන්නේ අරිය නම් වේ. එතකොට ප්‍රඥාප්ති වශයෙන් යම් කිසි පුද්ගලයෙක් ආර්ය ස්වභාවයට නැත්නම් පෘථග්ජන ගෝත්‍රය ඉක්මවා ආර්ය ගෝත්‍රයේහි පිහිටන්නේ මේ සත්‍ය හතර අවබෝධ කර ගැනීම නිසා. සත්‍ය හතර අවබෝධ කරගන්නා තුරු ඔහු ආර්ය හෙවත් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් නෙමෙයි. ඒක නිසා මේ ආර්යත්වයට පමුණුවන්නේ මේ සත්‍යයන්ගේ අවබෝධය. ඒක නිසාත් මේ ආර්ය සත්‍ය හතරට අරිය සත්‍ය කියලා කියනවා. ඊළඟට කියනවා අරිය සත්‍යා සම වෙන්න අරියානි සත්‍යා නීති අරිය සත්‍යානි. ආර්ය වූ සත්‍ය බැවින් අරිය නම් වේ. මෙතනදී අරිය කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ කියන අදහස. සත්‍යයක තියෙන ශ්‍රේෂ්ඨත්වය මොකද්ද? තත හෙවත් යමක් සත්‍යයි කිව්වහම ඒ සේමයි. අවිතත හෙවත් කවදාවත් බොරුවක් වෙන්නේ නැහැ. අනඤ්‍යත කියන්නේ ඒ සත්‍ය වෙනුවට වෙනත් සත්‍යයක් පනවන්න පුළුවන් කමක් නැහැ. නැත්තම් කලකදී සත්‍ය බවට පත් වෙලා කලකදී අසත්‍යයක් බවට පත් වෙන්නෙත් නැහැ. හැම කල්හි ඒසේමයි බොරුවක් වෙන්නේ නැහැ. වෙනස් ආකාරයකට පත් වෙන්නේ නැහැ කියන අර්ථයෙන්ොත් මේ සත්‍ය හතරට අරිය සත්‍ය කියලා දක්වලා තියෙනවා. ඒ පාලි පාඨය තමයි යස්මා පනේතාති බුද්ධාදයෝ අරියා පටිවිජ්ජಂತಿ තස්මාරිය සත්‍යානීති උච්චಂತಿ ආදී වශයෙන් මේ කාරණේ විභංග අට කතාවේ පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට අපි සලකලා බලමු දැන් මේ විදිහට කලින් කිව්වා කරුණු දෙකක් සත්‍ය කියන්න හේතුව ඊළඟට අරිය කියන්න හේතුව යම් සත්‍යයක් අරිය සත්‍ය වෙනවා නම් අන්නේ මේ අරිය කියන ගුණය සහ සත්‍ය කියන ගුණය දෙකම තියෙනවා නම් එන්නේ ඒ සත්‍යයට තමයි අපි අරිය සත්‍ය කියලා කියන්නේ. මොකද ලෝකේ විවහාර වශයෙන් සත්‍යයක් තියෙනවා. ඒ තමයි අපි සම්මුති සත්‍ය කියලා කියන්නේ. ඒ වගේම ලෝකේ තියෙනවා පරමාර්ථ වශයෙන් සත්‍යයක්. ඒක තමයි අපි කියන්නේ පරමාර්ථ සත්‍ය කියලා. සමහර වෙලාවට මේ පරමාර්ථ වශයෙන් ලැබෙන සත්‍යයත් මේ ආර්ය සත්‍යයට පැමිණ බොරු වෙන්නට පුළුවන්. උදාහරණයක් හැටියට කිව්වොත් පරමාර්ථ වශයෙන් අපි කියනවා අපි පිළිගන්නවා සුඛ සහගත කාය විඥානය කියලා දෙයක්. සිත් 89න් එක හේතුක සිතක් තමයි මේ සුඛ සහගත කාය විඥානය. යම් කිසි කෙනෙක් කරන ලද කුසලයක විපාක වශයෙන් තමයි මේ සුඛ සහගත කාය විඥානය ලැබෙන්නේ. ඒ වගේම සෝමනස්ස සහගත සම්තීරණයක් තියෙනවා. ඒ කුසලයක විපාක වශයෙන් ලැබෙන්නේ. වගේම සෝමනස්ස සහගත විපාක සිත් තියෙනවා. ඒවා කර කුසලයක විපාක වශයෙන් ලැබෙන්නේ. ඒතර මෙන්න මේ කියන දේවල් සුඛයි සොම්නසයි කියලා කියන්නේ අපි පරමාර්ථ වශයෙන්. නමුත් මේ සුඛ සහගත කාය විඥානය, සෝමනස්ස සහගත සම්තීර්ණය, සෝමනස්ස සහගත විපාක සිත් මේවා හේතු ප්‍රත්‍යයන්ගෙන් හට අරගෙන පැවතිලා නිරුද්ධ වෙලා යනවා. උපාද තිති භංග කියන ෂණත්‍රයටපත් වෙනවා. ඒක නිසා නැවත නැවත බිඳී බිඳී යෑම නිසා පීඩා කරන ස්වභාවයෙන් යුක්තයි. ඒක නිසා මේවා සැපක් ලෙස අපිට සලකන්න පුළුවන් කමක් නැහැ. දුකක් ලෙස තමයි සලකන්න වෙන්නේ.
නිසා දුක්ඛ ලක්ෂණය තමයි මේ තුලත් ගැබ්බෙලා තියෙන්නේ. ඒක නිසා පරමාර්ථ වශයෙන් එකී සිත් සොම්නස්ය සුඛ සහගතය කියලා කිව්වට සත්‍ය වශයෙන් ආර්ය වශයෙන් ගත්තනම් එතන තියෙන්නේ දුකක්මයි. ඒකයි වජිරා තෙරණින් වහන්සේ අවසානයේ පැහැදිලිව දුක්ඛමේව හි සම්භෝති දුක්ඛං තිට්ඨති වේත්තිච නාත්‍රඤ්ඤ දුක්ඛා සම්භෝති නාත්‍රඤ්ඤ දුක්ඛා නිරුද්ධති කියලා ලෝකේ සම්මුති සත්‍යයක් තියෙනවා. ලෝකේ පරමාර්ථ සත්‍යයක් තිබෙනවා. හැබැයි අවසානයේ බැලුවහම ජීවිතය කියලා ජීවත් වෙනවා කියලා සත්වයා පුද්ගලයා කියලා කියන්නේ දුක්ඛ සත්‍යයක් හට අරගෙන දුක්ඛ සත්‍යයක් පැවතිලා දුක්ඛ සත්‍යයක් නැති වෙලා යෑම. දුකෙන් තොර දෙයක් හට අරගෙනත් නෑ ලෝකේ. දුකෙන් තොර දෙයක් නැති වෙලත් නෑ ලෝකේ. ඇති වෙන්නේ නැති වෙන්නේ දෙකම දුකමයි. මෙන්න මේ සත්‍ය ස්වභාවය ඇවිදිලා අපි කියනවා ආර්ය සත්‍ය කියලා. ආර්ය සත්‍ය ඉක්මවා ගිය සත්‍යයක් මේ තුන් ලෝක ධාතුවේ කිසිම කෙනෙකුට මේ ආර්ය සත්‍ය හතර වැරදි මෙන්න මේවා තමයි ආර්ය සත්‍ය කියලා පනවන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා තමයි අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේම සඳහන් කරන්නේ අප්පතිවත්තියං කේනචිවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කේනචිවා ලෝකස්මින් ආදි වශයෙන් කියන්නේ මේක අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්තියං මේ පවත්වපු මේ ධම්සක බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මපරියාය දේශනා කරන ලද බොරු කරන්න පුළුවන් කිසිම කෙනෙක් ඇත්තේ නැහැ. ඉන්නේ සත්‍ය හතර තමයි ආර්ය සත්‍ය හතර වෙන්නේ. මෙන්න මේ කියපු අරුත් වලින් ඊළඟට අපි එක එක පදයක් අරගෙන පැහැදිලි කරගන්න බලමු. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකද්ද? සමුදය සත්‍ය කියන්නේ මොකක්ද? ආදි වශයෙන්. එතකොට දුක්ඛ කියන වචනේදී දු ශබ්දයේ පිළිකුල් අර්ථයේ යෙදෙනවා. කං යන ශබ්දය හිස් යන අර්ථයේ යෙදෙනවා. එතකොට අනේක විවිධ උපද්‍රව පවත්නා බැවින්ද බාල ජනයා විසින් පරිකල්පනා කරන ලද ස්ථිර සුභ සුඛ ස්වභාවය හිස් බැවින් දුක්ඛ නම් වෙනවා. පිළිකුල් කටයුතු වූ හිස් වූ ස්වභාවය තමයි දුක්ඛ කියලා කියන්නේ. එතකොට මේ දුක්ඛ සත්‍යයට වැටෙන දේවල් පිළිබඳව කතා කරද්දී සිහි තබා ගන්න මේ අර්ථය අපි ඉස්සරහට කතා කරනවා පරමාර්ථ ධර්ම ගැන කතා කරද්දී මෙන්න මේ පරමාර්ථ ධර්ම දුක්ඛ සත්‍යයට අයි දුක්ඛාරය සත්‍යයට අයිති කියලා. එතකොට එතනදී සිහි තබා ගන්න ඇයි මේවා දුක්ඛ කියලා සඳහන් කළේ? ඔබ විසින් පිළිකුල් කරන්නට ඕනේ. ඔබ විසින් අගය කළ යුත්තක් නෙමෙයි. ඔබට අගය කළ යුතු ස්වභාවයක් ඒ තුල ඇත්තේ නැහැ. ඒ වගේම අනේක විද උපද්‍රවයන්ගෙන් යුක්ත නිසා බාල ජනයා විසින් කල්පනා කරන විදිහේ ස්ථිර ස්වභාවයක්, සුඛ ස්වභාවයක්, සුභ ස්වභාවයක් ඔබට ඒ තුල ගන්නට බෑ. යම්කිසි පරමාර්ථ ධර්මයක එන්නේ හැම පිළිකුල් කටයුතු හිස් බවක් රැඳිලා තියෙනවා නම් ඒ පිළිකුල් කටයුතු හිස් දෙය දුක්ඛ ආර්ය සත්‍යයට තමයි අයිති වෙන්නේ. කොටින්ම කිව්වොත් ලෞකික කුසල් සිත් අතරින් නේව සංඥා නා සංඥායතනේ නැමැති ධාන කුසලයට දුක්ඛ සත්‍යයටයි වැටෙන්නේ. ඒ වගේම සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික කුසල් සිතෙත් මේ දුක්ඛං කියන ලක්ෂණ දෙක තිබෙනවා. තා දුක්ඛ සත්‍යයටයි වැටෙන්නේ. මෙන්න මේ විදිහට මේ පද අමතක කරන්න එපා. මේ පද යොදා ගනිමින් මෙහි අර්ථය යොදා ගනිමින් අවබෝධ කරගන්න කටයුතු කරන්න.